ආයුබෝවන් දයාබර දරුවනි, ගණිත කැඩපතට පිවිසි ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගනු ලබනවා. අදත් අපි සූදානම් වෙන්නේ තවත් ගණිතයේ පාඩමකින් ඔබ හමු වෙන්න. 9 ශ්‍රේණියේ ගණකය. අපි එහෙනම් මුලින්ම කතා කරමු ගණකය. අද අපි භාවිතා කරන ගණකය දක්වා ඈත අතීතයේ සිට විකාශනය වුණු අන්දම. එතකොට දයාබර දරුවනි, ආදි කාලයේ සිටම මිනිසා ගණනය කිරීම සඳහා විවිධ උපකරණ භාවිතා කරලා තියෙනවා. විවිධ උපකරණ භාවිතා කරලා තියෙනවා. ඒතොර ඒ වගේම එන්ඩේර යුගයේදී තමා සතුන් ගණන් කිරීම සඳහා ගල් කැට යොදාගෙන තියෙනවා. ඊටත් පස්සේ මැටි පූර යොදාගෙන ඉරියඳීම් මගින් ගණනය කිරීම කරලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 1000 දී පමණ ඊජිප්තු ජාතිකයන් විසින් ගණනය කිරීම සඳහා ඇබකසේ නමින් හඳුන්වන උපකරණයක් යොදාගෙන තියෙනවා. ඒතර මේ තියෙන්නේ ඔවුන් භාවිතා කරපු ඇබකසය. මේ තියෙන අපි නවීනයේ අපි භාවිතා කරන ඇබකසය. ඒතර ඒ දක්වා එක විකාශනය වෙලා තියෙනවා. ඊට පස්සේ 17 වන සියවසේදී ජෝන් නේපියර් විසින් සංඛ්‍යා තීරු සහිත උපකරණයක් නිපදවලා තියෙනවා. ප්‍රංශ ජාතික බ්ලේස් පැස්කල් විසින් යාන්ත්‍රිකව කියා කරන ගණක යන්ත්‍රයක් ඊට පස්සේ නිපදවලා තියෙනවා. මේ තියෙන්නේ බ්ලේස් පැස්කල් විද්‍යාඥයා විසින් නිපදවනු ලබන ගණක යන්ත්‍රය. 1883 දී ඉංග්‍රීසි ජාතික චාල්ස් බැබේජ් විසින් වඩා දියුණු ගණක යන්ත්‍රයක් හඳුන්වා දුන්නා. මේක තමයි ලොකු පෙරලියක් උනේ. මේ චාල්ස් බැබේජ් මහතා මේ තියෙන්නේ එතුමා විසින් නිපදවන ලැබූ ගණක යන්ත්‍රය. ඒක අපි කියනවා ඇනලිටිකල් එන්ජින් කියලා. මෙම ගණක යන්ත්‍රය නැත්නම් මේක යන්ත්‍ර පදනම් කරගනිමින් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන පරිගණක බිහි වුණා. ඉලෙක්ට්‍රොනික විද්‍යාව දිනුව සමග කුඩා ප්‍රමාණයේ ගණක යන්ත්‍රද බොහෝ ප්‍රමාණයෙන් නිර්මාණය වුණා. මේ තියෙන්නේ ඒ වගේ කුඩා ප්‍රමාණයේ ගණක බොහොමයක්. වර්තමානයේ සාමාන්‍ය ගණක යන්ත්‍ර සහ විද්‍යාත්මක ගණක යන්ත්‍ර නමින් ආකාර දෙකකින් ගණක යන්ත්‍ර නිපද වෙනවා. සාමාන්‍ය ගණක යන්ත්‍ර මගින් අපි දන්නවා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම ආදී ගණිත කර්ම පමණක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ඒ වගේ සාමාන්‍ය ගණකයක්. මේක මේ තියෙන්නේ සාමාන්‍ය එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, ඒ වගේම වර්ගමූලය, ප්‍රතිශත මේ වගේ දේවල් එකේ කුඩා දේවල් ගණනය කිරීම කරන්න පුළුවන්. ඒ වගේම විද්‍යාත්මක ගණක යන්ත්‍රය මගින් x වර්ගය, x වෙනි 3 වෙනි බලය, ඕනම සංඛ්‍යාවක වර්ගමූලය, 10x වෙනි බලය ආදී ගණිත කර්ම බොහොමයක් සිදු කරන්න පුළුවන්. මේ තියෙන ඔයගලන්ට දැක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ විද්‍යාත්මක ගණක යන්ත්‍රය. දැන් බලන්න මේකේ තියෙන ගොඩාක් දේවල් අපි එන පසුවට මේවා සාකච්ඡා කරමු. මේ තියෙන විද්‍යාත්මක ගණකය. විද්‍යාත්මක ගණක යන්ත්‍රයක් සාමාන්‍ය ගණක යන්ත්‍රයක් මෙන් දත්ත ඇතුළත් කිරීම සඳහා යතුරු පූරක හා දර්ශන තිරයකින් සමන්විත වෙනවා. ඒ වගේම විද්‍යාත්මක ගණක යන්ත්‍රයක ඇති යතුරු දර්ශන තීරයේ දැක්වීමට හැකි ඉලක්කම් ගන්නත් ඉලක්කම් පේලි ගන්න සාමාන්‍ය ගණක යන්ත්‍රයට වඩා ගොඩක් වැඩි. දැක්කනේ ගොඩක් වැඩි. එතකොට මේ තියෙන්නේ අපේ විද්‍යාත්මක ගණකය. ඔයගොල්ලෝ පේන අපතේ මේකේ බලන්න මේ තියෙන මේ උඩින්ම මේ තියෙන්නේ ඔන් කර මේ බටන් එක එබුවම ඔන් වෙනවා. එතකොට ඒක තමයි යන්ත්‍රය සක්‍රිය කරන බටන් එක. ඒ වගේම මෙතන තියෙන මෙතන මේ AC බටන් එකෙන් එබුවම වෙන්නේ දර්ශන තිරයේ මකන එක. මෙතන මේ උඩින් තියෙන off කියලා. එතකොට ඒක කරන්නේ අපි මේ shift කියන එක බටන් එක ඔබලා මේ AC බටන් එක එබුවම තමයි මේ off කියන එක ක්‍රියාත්මක වෙන්නේ. මේ shift එක ඔබලා. එතකොට යන්ත්‍රය අක්‍රිය වෙනවා. ඒතර AC බටන් එකකින් වෙන්නේ දර්ශන තිරය මැකීම හා මතකයේ නැවත සැකසීම. මේකේ අර මං කියපු සාමාන්‍ය ගණකයේ තියෙන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම ඒ හතරත් ක්‍රියාත්මක වෙනවා. මූලික ගණිත කර්ම හතර. ඒ වගේම මේ සමාන ලකුණ මේක තමයි අවසාන පිළිතුරු ලබා ගන්න පුළුවන් බටන් එක. අපේ කියන සමාන ලකුණ. ඒ වගේම මේ සමාන ලකුණ උඩින් තියෙන එක. මේ ඉතින් මේ ප්‍රතිශත ලකුණ ඒ තියෙන්නේ ප්‍රතිශත ලබා ගන්න. ඒත් මේකත් අපිට මේක ක්‍රියාත්මක වෙන්නේ මේ shift කියන එක බටන් එක ඔබලා සමාන ලකුණ එබුවම තමයි මේ ප්‍රතිශතය සක්‍රිය වෙන්නේ. ඒ වගේම මේකේ 1 2 3 4 5 6 7 8 9 ඒ වගේ දශම ස්ථානයේ
මේ තියෙන ඉලක්කම් වලින් අපිට ගොඩක් ගණනය කිරීම එකේ කරන්න පුළුවන්. එතකොට මේ තියෙන පුතේ වර්ගමූල. වර්ගමූල ලකුණ ඕනම සංඛ්‍යාවක වර්ගමූලය අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම වර්ගය මේ තියෙන්නේ ඕනම සංඛ්‍යාවක වර්ගය කියන සංඛ්‍යාව අපිට ලබා ගන්න පුළුවන්. මම මේ ටික විතරක් මම පෙන්වුවේ අපේ තියෙන මේ සිලබස් එකට අදාළ දේවල් තමයි ගොඩාක් දේවල් මේ මෙමරි කරන්න පුළුවන්. මේ sin cos tan මේ වගේ ගොඩාක් දේවල් තමයි කරන්න පුළුවන්. මේ මම මේ ඔයගොල්ලන්ට පෙන්වුවේ අද අපි කතා කරන දේ. එහෙම නැත්නම් අපේ පොතේ තියෙන සිලබස් එකට අදාළ දේවල් විතරයි. හොඳයි. දැන් අපි බලමු එහෙනම් ගණක යන්ත්‍රය භාවිතා කර ගණනය කරන්නේ කොහොමද කියලා. මේක තා වැදගත් දරුවනේ. ගණකයේ භාවිතයෙන් ගණනය කිරීම සිදු කිරීමේදී නියමිත අනුපිළිවෙලින් ගණක යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න ඕනේ. නියමිත අනුපිළිවෙල කියලා කිව්වේ දැන් අනුපිළිවෙල වෙනස් වුණොත් එන්නේ වෙනස් උත්තරය. ඒ නිසා ඊටාම වැදගත් අනුපිළිවෙල. දැන් එන මුලින්ම බලමු 47ට 28 එකතු කරන්න කොහොමද කියලා. ඔන්න මම ගණකයේ මුලින්ම ඔන් කරනවා. ඔන් බටන් එක ගිහුවා. ඔන් කළා. එහෙනම් මම ඉස්සෙල්ලාම 47 එකතු කරනවා 28 එතකොට මට උත්තර ලැබෙන මං එන සමාන ලකුණ ඔබන්න ඕනේ. සමාන ලකුණ ඉබුවා මට උත්තර ලැබෙනවා 75. තාම පැහැදිලි. අපි තවත් ගණනකට යමු. 129න් අඩු කරනවා 71. ඔන්න මම දර්ශන තිරීම කරනවා. මට ඕනේ නම් 129න් අඩු කරනවා 71. එහෙනම් මම උත්තරේ ගන්න මම සමාන ලකුණ බඳ ඕනේ. එහෙනම් සමාන ලකුණ ඉබුවා මට උත්තර ලැබෙනවා 58යි. තාම පැහැදිලි 58යි. තවත් ගැටලුවකට අපි යමු. 7.18 වැඩි කරනවා 2.4. ඔන්න මම ඔබනවා 7.18 ගුණ කරනවා 2.4. 2.4. එහෙනම් මම මේකට උත්තරය ගන්න සමාන ලකුණු මම ඔබන්න ඕනේ. සමාන ලකුණේ බොම්මට ලැබෙනවා 17.232. අපි තවත් ගැටලුවකට යමු. 6.45 බෙදන්න ඕනේ 1.5. එතකොට මේ මුලින්ම ඔන් කියලා කියන හැමතිස්සෙම ඔන් කළා තමයි පටන් ගන්න ඕනේ ගැටලුවක්. ඒතර මම දැන් මේක මම කැල්ලේ කොන්නලා තියෙන්නේ. ඒතර මම ඔන්න ඔන් කළා 6.45. 6.45 බෙදන්න ඕනේ 1.5. බෙදන්න ඕනේ 1.5. 1.5. එහෙනම් උත්තරේ ගන්න එහෙනම් මම සමාන ලකුණ ඔබන්න ඕනේ. සමාන ලකුණ ලැබුවා මට උත්තර ලැබෙනවා 4.3යි. තාම පැහැදිලි. අපි තවත් ගැටලුවකට යමු. 48 එකතු කරන්න ඕනේ 56ට. ඒකෙන් මට 39ක් අඩු කරන්න ඕනේ. ඔන්න උන් කළා. එහෙනම් 48ට එකතු කරන්න ඕනේ කීයද? 56ක්. 56. ඒකෙන් අඩු කරන්න ඕනේ 39. අඩු කරන්න ඕනේ 39. එහෙනම් මට උත්තරය ගන්න මට සමාන ලකුණ ඔබන්න ඕනේ. සමාන ලකුණ ඉබුවම මට උත්තර ලැබෙනවා 65. හරි පැහැදිලි. ඊළඟට තව ගානකට යමු. 24 35න් ගුණ කරලා බෙදන්න ඕන 14. එහෙනම් මම මුලින්ම 24 ගුණ කරනවා 35න් ඒක බෙදන්න ඕනේ 14. බෙදන්න ඕනේ 14. 1.4. 14. එහෙනම් උත්තරේ ගන්න මම සමාන ලකුණ ඔබන්න ඕනේ. සමාන ලකුණේ උත්තරේ නමට 60යි කියලා. හරි පැහැදිලි. තවත් එකට අපි 12.5 නෝන් කළා 12.5 බෙදන්න ඕනේ 50න්
12.5 බෙදන්න ඕනේ 50න්. බෙදන්න ඕනේ 50න්. එතකොට ඒ ලැබෙන උත්තරය වැඩි කරන්න ඕනේ 4.63. 4.63. එතන මට උත්තරය ගන්න මම එහෙනම් සමාන ලකුණු බඳ ඕනේ. සමාන ලකුණු ගුවන් මට එන උත්තරේ 1.15575. හොඳයි. දරුවනේ දැන් ගණකයේ භාවිතයෙන් සුළු කරන අභ්‍යාසයක් අපි යමු. දැන් ඔයගොල්ලෝ ළඟ තියාගන්න ගණකය 28 එකතු කිරීම 76. 28 එකතු කිරීම 76. කියලා ලැබෙන උත්තරය 104යි. 104යි. හරි පැහැදිලි නේද? 463 අඩු කරන්න ඕනේ 57ක්. අඩු කරන්න ඕනේ 57ක්. මට උත්තර ලැබෙනවා 406ක්. 42 ගුණ කරන්න ඕනේ 59න්. මට උත්තර ලැබෙනවා 2478ක්. 1825 මම බෙදන්න ඕනේ 25න්. එතකොට බෙදුවම මට උත්තර ලැබෙනවා 73ක්. 4.52 ගුණ කරන්න ඕනේ 7.1න්. 7.1. මට ලැබෙන උත්තරය 32.0.9.2. 31.2 ගුණ කරන්න ඕනේ 6.5න්. 6.5. එතකොට මට උත්තරය ලැබෙනවා 202.8. 202.8. තාම පැහැදිලි. මම තවත් ගැටලුවකට ගියොත් 5.44. 5.44 බෙදන්න ඕනේ 0.85. 0.85. බෙදන්න ඕනේ 0.85න්. ඒක ගුණ කරන්න ඕනේ 4.7. 4.7. එතකොට මට උත්තරය ලැබෙනවා 30.08. තවත් ඒකට ගියොත් 6.28 ගුණ කරන්න ඕනේ 43.2. ඒක බෙදන්න ඕනේ 9.6න්. 9.6න්. තාම පැහැදිලි. සමාන ලකුණු ගුවමට උත්තර ලැබෙනවා 28.26. 28.26. හොඳයි. දැන් අපි කතා කරමු එහෙනම් සාමාන්‍ය ගණකය හා විද්‍යාත්මක ගණකය අතර තියෙන වෙනස මොකක්ද කියලා. හොඳයි. මම මුලින්ම ගන්නවා ගැටලුවක්. 80 එකතු කිරීම 8 බෙදන්න ඕනේ 4න්. හොඳයි. මම මුලින්ම පාවිච්චි කරනවා සාමාන්‍ය ගණකය. එතකොට බලන්න මම සාමාන්‍ය ගණකයේ මේක මම ඔබන්නේ කොහොමද කියලා. මම සාමාන්‍ය ගණකය ඔන් කරගත්තා. 80 එකතු කිරීම 80 එකතු කිරීම 8 80 එකතු කිරීම 8 බෙදන්න ඕනේ 4න්. බෙදන්න ඕනේ 4න්. එතකොට සමාන ලකුණු ඉබ්බමට උත්තර ලැබෙනවා. කිලිමට උත්තර ලැබෙන්නේ උත්තර මට ලැබෙනවා 22යි. මේ උත්තරේ 22ක් ලැබෙනවා. හොඳයි. දැන් මම එතකොට මේ 22 කියන උත්තරය බොඩ්මැස් නීති මාලාව අනුව වැරදි පිළිතුර. බොඩ්මැස් කියන්නේ මොකද්ද? B කියන්නේ බ්‍රැකට්ස් වරහන, O කියන්නේ අල්න යන්න. එතකොට බෙදීම එකතු කිරීම මේ නීති මාලාව අනුව ඒ කියන්නේ අපි කියන මේක වැරදි උත්තරයක් කියලා. 22 කියන්නේ වැරදි උත්තරයක්. බොඩ්මැස් නීති මාලාව අනුව. හොඳයි. දැන් බලමු විද්‍යාත්මක ගණකයේ භාවිතයෙන් මේ ගැටලුව කොහොමද සුළු කරන්න කියලා. ඔන්න මුලින්ම මම ඔන් කරනවා. ඔන් කරගත්තා. එහෙනම් මම මුලින්ම ගහන කීයද? 80 නේද? 80 එකතු කිරීම 8 එකතු කිරීම 8 80 එකතු කිරීම 8 බෙදීම 4 බෙදීම 4. එහෙනම් මම සමාන ලකුණු ලැබුවා. මට උත්තර ලැබෙනවා. උත්තර ලැබෙන මට 82යි කියලා. දැන් මම ඉස්සරහා 22යි. දැන් 82යි. දැන් කොහොමද එන නිවැරදි උත්තරේ? නිවැරදි උත්තරය බොඩ්මැස් නීති මාලාව අනුව මේ නිවැරදි පිළිතුර කියලා බාර ගන්නවා. ඒතර බොඩ්මැස් කියන්නේ මොකද්ද? වන් බෙකුදරි කියලා අපි කියන වන් බෙකුදරි වරහන අල්න යන බෙදීම
ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම. මේ නීතිමාලාව පිළිවෙල. මේ නීතිමාලාව කියන්නේ පිළිවෙලක් තියෙන මේකේ. ඒ පිළිවෙල අනුව එන 82 තමයි නිවැරදි පිළිතුර. ඇයි? ඉස්සලම් එකතු කරන්න, ඉස්සලම් බෙදලා තමයි එකතු කරන්න ඕනේ. ඒතර විද්‍යාත්මක ගණකයේ ඒ විදිහට නිවැරදිව කරන සාමාන්‍ය ගණකයේ එහෙම කරන්නේ 80ට 8 එකතු කරලා තමයි එයා බෙදන්නේ. නිසා ඒ උත්තරේ වැරදි. මේ උත්තරේ තමයි නිවැරදි පිළිතුර. ඒතර අපිට විද්‍යාත්මක ගණකයේ භාවිතෙන් ලැබෙන්නේ බොඩ්මස් නීතිමාලාව අනුව නිවැරදි පිළිතුරු. එහෙනම් බලමු. එහෙනම් මුලින්ම අපි විද්‍යාත්මක ගණකයේ භාවිතයෙන් ප්‍රතිශත. මේ තියෙන ප්‍රතිශත යතුරු. මේකට අපි කියන්නේ ප්‍රතිශත කියන භාවිතයෙන් ප්‍රතිශතය හොයන්නේ කොහොමද කියන අපි කතා කරමු. හොඳයි. එහෙනම් ප්‍රතිශත ගණනය කිරීමේදී ප්‍රතිශත යතුරු භාවිතා කිරීම. හොඳට මතක තියාගන්න දරුවනේ බොහෝ ගණකවල සමාන ලකුණ යතුරු මතම ප්‍රතිශත ලකුණු සටහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මගේ ගණකයේත් මෙන්න මෙතන සමාන ලකුණ උඩින් සඳහන් වෙලා තියෙනවා. නමුත් මගේ තියෙන්නේ මෙතන මේ වරහන්ති කියලා තියෙන මෙතන උඩින් තමයි මගේ තියෙන්නේ. නමුත් ගොඩාක් ගණකවල මේ අපේ පොතේ වගේ සමාන ලකුණ උඩින් තමයි තියෙන්නේ. සමාන ලකුණ උඩින්. ඒතර ඒක ක්‍රියාත්මක කරන්න අපිට shift යතුරු ක්‍රියාත්මක කරලා සමාන ලකුණ එබ්බොත් ප්‍රතිශත ලකුණ සක්‍රිය වෙනවා. ඒතර මම ඔයගොල්ලෝ පෙන්නන්න මේ තියෙන සමාන ලකුණ. මේ සමාන ලකුණ උඩින් මේ තියෙන සමාන උඩින් කහ පාටින් තියපු පොන්චි අන්න එක තමයි ප්‍රතිශත ලකුණ. ඒක කොහොම සක්‍රිය කරන්නේ? එතකොට shift ඔබලා සමාන ලකුණ එබුවම සක්‍රිය වෙනවා. එතකොට මගේ තියෙන ගණකයේ වෙනස් ගණකයක්. මගේ තියෙන සමාන ලකුණ නෙවෙයි. මෙතන වරහන් කියන ක්ලික් එක. ඒතර ඒක shift ඔබලා එකේ බුවම තමයි ප්‍රතිශත ලකුණ ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. එහෙනම් අපි එනම් බලමු ගැටලුවක් කරන්න කොහොමද කියලා. අන්න බලන්න 370කින් 130ක්. 370කින් 130ක්. ඔන්න මම මුලින්ම ගන්නවා 370 370 370 370 එහෙනම් ඊට පස්සේ වැඩි කිරීම 370 වැඩි කිරීම 130ක්. එහෙනම් 30ක් ඊට පස්සේ මම කරන්නේ මොකද? අර shift එකත් එක්ක ගහනවා සමාන ලකුණ. එනම shift එකත් එක්ක මගේ ගණකයේ මම උබන්නේ මෙන්න මේ වරහන. එතකොට තමයි මගේ ප්‍රතිශත ලකුණ ක්‍රියාත්මක වෙන්නේ. හරි. දැන් සමාන ලකුණ ලැබුවම මට උත්තර ලැබෙනවා 1 නැත්නම් 111. හොඳට මතක තියාගන්න. shift එක ඔබලා සමාන ලකුණ ලැබුවම තමයි ප්‍රතිශත ලකුණ ලැබෙන්නේ. හොඳයි. අපි තවත් ගැටලුවකට යමු. 4න් 3 ප්‍රතිශතයක් වශයෙන් දක්වන්න. එන 4න් 3 නම් මම මුලින්ම 3 බෙදන්න ඕනේ 4න්. 3 බෙදන්න ඕනේ 4න්. එහෙනම් මට ඕනේ ප්‍රතිශතයක් ගන්න. එහෙනම් මම ඔන්න shift එක ඔබලා අර වරහන මගේ විදිහට වරහන එබුවම මට උත්තර ලැබෙනවා සමාන ලකුණ එබුවම කීයද? 175. 175. එතකොට අපේ පොතේ විදිහට shift ඔබලා සමාන ලකුණ එබුවම තමයි ප්‍රතිශත ලකුණ ක්‍රියාත්මක වෙන්නේ 75. අපි තවත් ගැටලුවකට ගියොත් 1200කින් 115ක්. එහෙනම් මම ගහන ඕනේ 1200. එන්න මම 1200 ඉබුවා 1200කින් 115ක්. එහෙනම් 1200 වැඩි කිරීම 115යි. කියන්නේ 15 ඔබලා දැන් ප්‍රතිශත ලකුණ ගන්න ඕනේ. එහෙනම් shift එකේ ඉබුවා පොතේ විදිහට සමාන ලකුණ මගේ එක විදිහට මම මේ වරහන බුණා. එතකොට ඒ තමයි මගේ ප්‍රතිශත ලකුණ ක්‍රියාත්මක වෙන්නේ. දැක්ක නේද? එහෙනම් 1200කින් 115ක් මම උත්තරේ ගන්න සමාන ලකුණ ඔබන්න ඕනේ. එන 180යි. 180යි. අපි තවත් ගැටලුවකට යන් බුද්ධිකගේ මාසික වැටපු රුපියල් 36000යි. ඔහු ඉන් රුපියල් 9000ක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කරනවා. එහෙනම් එම මුදලින් කිනම් ප්‍රතිශතයක් යා අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කරනවාද? අපි එනම් මුලින්ම යමු අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කරන මුදල භාගයක් ලෙස. කීයද එහෙනම්? එයා රුපියල් 9000ක් වියදම් කරනවා. එහෙනම් 36000න් 9000ක් වියදම් කරනවා. 36000න් 9000ක්. එහෙනම් ඒක කිනම් ප්‍රතිශතයක්ද? හොඳයි. ඔන්න මම සුදු කරනවා. ඔන්න බලන්න. මම මුලින්ම එහෙනම් ඔබන්න ඕනේ 9000. 9000 ඉබුවා 9000 බෙදන්න ඕනේ 36000න්. 9000 බෙදන්න ඕනේ 36000න්. ඒක මට ප්‍රතිශතයක් කරන්න ඕනේ. එහෙනම් ප්‍රතිශතය shift එබුවා මේ වරහන එබුවා. එතකොට මගේ ප්‍රතිශත ලකුණ ක්‍රියාත්මක වෙනවා. එතකොට සමාන ලකුණ එබුවා මට උත්තර ලැබෙනවා කීයද? 125ක්. 125ක්. හොඳයි. හරි පහසුයි. තවත් ගැටලුවකට ගියොත් පාසලක මුළු සිසුන් ගන්න 1200යි. ඉන් 145ක් පිරිමි ළමුන් වේ. එහෙනම් 1200කින් 45ක් තමයි බලන්න. පිරිළමුන් ගන්න යහන්නේ. දැන් ගැහැණු ළමුන් නෙවුවනම් 55ක් නේද? එහෙනම් පිරිළමයි 45. එහෙනම් බලමු එහෙනම් මුලින්ම 1200 ඔන්නම 1200 ගෙවුවා.
ලැබුවා 1200කින් 145ක්. එහෙනම් 1200 වැඩි කිරීම 45. ඒක පස්සට ලකුණ නම shift ඔබලා පොතේ විදියට නම් සමාන ලකුණ මගේ එක විදියට මේ වරහන. එතකොට සමාන ලකුණ ක්‍රියාත්මක පස්සට ලකුණ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් 1200කින් 145ක් උත්තරේ ගන්නවා සමාන ලකුණ ඔබන්න ඕනේ. එහෙනම් මට ලැබෙනවා ලමුන් ගාන 540ක්. 540. දැන් බලමු ගණකයේ භාවිතයෙන් සුළු ගාන කොහොමද කියලා. හොඳයි. දැන් එන මුලින්ම 250කින් 105ක්. ඔන්න කළා 250කින් 105ක් 250කින් 105ක් වැඩි කිරීම 105ක්. shift ඔබලා මගේ විදිහට මම වරහන ඔබන නැත්නම් සමාන ලකුණ ඔබන්න ඕනේ. එහෙනම් මම උත්තරේ ගන්නවා කීයද 12.5. 12.5. හොඳයි. ඊළඟට 6000 මම 6000 ගෙවුවා 6000කින් 130ක්. එහෙනම් 30 බුවා. එහෙනම් මම මොකද උත්තරේ ගන්න පස්සේ ලකුණ ගන්න එපා නේ. එහෙනම් shift ඔබලා මම ගන්නවා මගේ එක විදිහට වරහන එහෙම නැත්නම් පොතේ විදිහට සමාන ලකුණ බන්න ඕනේ. එහෙනම් මම සමාන ලකුණ ඉබුමට උත්තර ලැබෙනවා 1800යි. 1800යි. 75.3 75.3 75.3 කින් 115ක්. එහෙනම් එක මම ගන්නවා 115ක්. එහෙනම් මම පස්සේ ලකුණ මම ගන්න ඕනේ නේද? එහෙනම් shift ඔබලා මගේ එක විදිහට මම වරහන බන්න ඕනේ. එහෙම නැත්නම් සමාන ලකුණ බන්න ඕනේ පොතේ විදිහට. එතකොට ඉබුවම මට උත්තර ලැබෙනවා 11.29. 420 122ක්. වැඩි කිරීම 22. ඒක පස්සට 122 ගන්න. එහෙනම් shift ඔබලා වරහන බන්න ඕනේ. එතකොට තමයි මගේ පස්සේ ලකුණ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒක සමාන ලකුණ ඉබුවා මට උත්තර ලැබෙනවා 92.4. 20න් 11 කොච්චරද කියලා අහනවා පස්සට නේද 20න් 11 එනනම් මම ඔන්න 11 බෙදීම 20 11 බෙදීම 20 එකෙන් පස්සටයක් නේ එහෙනම් මම ගන්නවා shift ඔබලා වරහන ඔබන පස්සටේ ගන්න. එතකොට මට ලැබෙනවා පස්සටේ කීයද පස්සටේ 55 155 නේද 20න් 11 කියන්නේ 155. විද්‍යාත්මක ගණකයේ x වර්ගය අතුරු භාවිතය කරන්නේ මෙතෙක් අපි කතා කළේ පස්සටය කොහොමද පස්සටයක් හොයන්නේ කියලා. දැන් එහෙනම් x වර්ගය එහෙම නැත්නම් ඕනම සංඛ්‍යාවක වර්ගයක් හොයන්නේ කොහොමද කියලා. ඒතර මේකත් හරි ලේසි. 3 වර්ගය 4 වර්ගය 5 වර්ගය 7.2 වර්ගය 5.1 4 වර්ගය මේ වගේ ඕනම සංඛ්‍යාවක වර්ගය අපිට x වර්ගය කියන යතුරෙන් අපිට හොයන්න පුළුවන්. ඊටම පහසුවෙන්ම. දැන් බලමු එහෙනම් 8 වර්ගය කොහොමද අපි ලබා ගන්න කියලා. 8 වර්ගය. එතකොට ඔන්න මම ගණකය ඔන් කරනවා. ඔන් කළාන් පස්සේ මම ගන්නවා 8 වර්ගය නේ. එහෙනම් 8 බුවා ඊට පස්සේ මම ඔබන්න ඕනේ අර x වර්ගය කියන මෙන්න මේ x වර්ගය කියන බටන් එකේ තියෙන x වර්ගය. අන්න ඒ බුවා x වර්ගය කියලා ඊට පස්සේ ගන්නවා මොකද උත්තරේ මම ගන්න ඕනේ සමාන ලකුණ ඔබන්න ඕන. සමාන ලකුණ. නැත්නම් පස්සේ මට උත්තර ලැබෙනවා 64. හරි පහසුයි නේ. 5.2 වර්ගය 5.2 වර්ගය 5.2 වර්ගය 5.2 වර්ගය 5.2 වර්ගය මම උත්තරේ ගන්න මොකද කරන්න ඕනේ එහෙනම් x වර්ගය කළා සමාන ලකුණ බන්න ඕනේ. සමාන ලකුණ ලැබුවම මට උත්තර ලැබෙනවා 27.04. 27.04. 3 වර්ගය 5 වර්ගය. ඔන්න මම මුලින්ම ගන්නවා එහෙනම් 3 වර්ගය 3 වර්ගය. එහෙනම් 3 ගහලා x වර්ගය ගන්නවා. ඒ කියන්නේ 3 වර්ගය මට ලැබෙනවා. එයාට ඊට පස්සේ ගුණ කරනවා 5 වර්ගය නේද? එහෙනම් 5 වර්ගය 5 ගාලා වර්ගය ගන්නවා. 5 වර්ගය. එහෙනම් උත්තරේ ගන්න මොකද මම කරන්න ඕනේ? සමාන ලකුණ බන්න ඕනේ. සමාන ලකුණ ලැබුවා මට උත්තර ලැබෙනවා 225. වань කොච්චර පහසුද කියලා. පාදයක දිග සෙන්ටිමීටර් 9ක් වූ සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ පාදයක දිග 9ක් සමචතුරස්‍රයක් කියන ඔක්කොම පාද සමානයි. එන එක පාදයක් 9 නම් 9 වර්ගය. ඔන්න එහෙනම් 9 ගැහුවා මම. 9 ගහලා x වර්ගය නැත්නම් 9 වර්ගය නේ. 9 වර්ගය මට ලැබෙනවා. සමාන ලකුණ කික් කළාම කීයද? 81ක්. එහෙනම් ඔන්න 9 x වර්ගය බටන් එකේ බල සමාන ලකුණ ලැබුවාම මට ලැබෙනවා 81ක්. එහෙනම් සමසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 81යි. බලමු එහෙනම් පහත ඒවා ගණකයේ භාවිතයෙන් හොයන්නේ කොහොමද කියලා. 7 වර්ගය 7 වර්ගය
7 වර්ගය ගහලා සමාන ලකුණු ඉබුවා මට ලැබෙනවා 49යි. 49යි. ඊට පස්සේ මගෙන් අහනවා 23 වර්ගය. 23 ගහලා x වර්ගය වට්ටි ගොබනවා. එහෙනම් 23 වර්ගය මට ලැබෙනවා සමාන ලකුණු ඉබුවාම 529. 529. ඊට පස්සේ 112 වර්ගය. 112 වර්ගය. x වර්ගය ගත්ත 112 වර්ගය ලැබෙනවා. එහෙනම් මට උත්තර ලැබෙනවා 12544යි. 1.4 වර්ගය. 1.4 වර්ගය. x වර්ගය වට්ටි ගොබනවා. වර්ගය ගන්න සමාන ලකුණු ලැබෙන උත්තර ලැබෙන මට 1.9යි 6. හරි ලේසි නේද? ඊට පස්සේ 2.3 වර්ගය වෙන 2.3 2.3 වර්ගය න x වර්ගයේ වර්ගය ගොබනවා. එහෙනම් 2.3 වර්ගය දෙක 2.3 වර්ගය මට ලැබෙනවා. සමාන ලකුණු ලැබුවා මට උත්තර ලැබෙනවා 5.29. ඊට පස්සේ 3 වර්ගය 3 වර්ගය 3 වර්ගය ගහුවා. 3 වර්ගය එකතු කරන්න ඕනේ 4 වර්ගය. 4 වර්ගය. 4 වර්ගය. එහෙනම් සමාන ලකුණු ලැබුණ උත්තරය මට ලැබෙනවා. උත්තර කීයද? 25යි. 15 වර්ගය 15 වර්ගයේ x වර්ගයෙන් 15 වර්ගය. එකකින් අඩු කරන්න ඕනේ මට 5 වර්ගය. 5 වර්ගය. එහෙනම් උත්තරේ ගන්න මම සමාන ලකුණු ලැබෙනවා. මට ලැබෙන උත්තරේ 200යි. ඊට පස්සේ මම ගන්නවා 7 වර්ගය. 7 වර්ගයේ 7 x වර්ගයේ වට්ටි ගිහුවා 7 වර්ගය ලැබුණා. එයාට එකතු කරන්න ඕනේ 7 වර්ගය 7 වර්ගය ගුණ කිරීම 5. ඒක මතක තියාගන්න. සාමාන්‍ය කැලේ එකේ මේක අපි මේ එබුවා නම් ඉස්සෙල්ලාම කරන්නේ මේ දෙක එකතු වෙනවා. එතකොට 7 වර්ගය 49 7 වර්ගය 49 ඉස්සෙල්ලාම කරන්නේ එකතු කරන එක. එකතු කළා තමයි 5න් ගුණ කරන්නේ. නමුත් ඒක මම බොඩ් මැස් අනුපිළිවෙලන වැරදි කියලා. ඒක විද්‍යාත්මක ගණකයේ වෙන්නේ ඉස්සෙල්ලා මේක ඉස්සෙල්ලා එකතු කිරීමේ එබුවට එයා ඉස්සෙල්ලා ගුණ කළා තමයි එකතු කරන්නේ. එහෙනම් සමාන ලකුණු එබුව මට උත්තර ලැබෙනවා 294යි. හරි පැහැදිලි. දැන් බලමු එහෙනම් දැන් අපි කතා කරලා පස්සට ලකුණු ගන්න කොහොමද කියලා. ඊට පස්සේ වර්ගය ගන්න කොහොමද කියලා. දැන් කතා කරන මම වර්ගමූලය යතුර භාවිතා කරන අයුරු කොහොමද කියලා. එතකොට මේකේ තියෙන සංඛ්‍යාක වර්ගමූල සෙවීම සඳහා මෙන්න මේ වර්ගමූල කියන යතුර තමයි භාවිතා වෙන්නේ. බලමු එහෙනම් 49 වර්ගමූලය හොයන්නේ කොහොමද කියලා. ඔන්න එහෙනම් මම මුලින්ම ඔන් කර ගන්නවා. ඔන් කරලා මොකද මම කරන්නේ? වර්ගමූලය කීයද වර්ගමූලය මම ගවන්න ඕන එහෙනම් 49 නේද? 49 එහෙනම් මට උත්තරය ගන්න මොකද කරන්න ඕනේ? සමාන ලකුණ බඳ ඕනේ. මට උත්තර ලැබෙනවා 7යි කියලා. උත්තරේ මට ලැබෙනවා 7යි කියලා. මම ගන්නවා වර්ගමූල වටින ගබන වර්ගමූල මට ඔබන්න ඕන කීයද එහෙනම් ගන්න ඕනේ මම 11664 11664 11664 එහෙනම් උත්තරේ ගන්න මම සමාන ලකුණ ඔබන්න ඕනේ. නැත්නම් මට ලැබෙනවා 108යි කියලා. 108යි කියලා. ඊට පස්සේ මම ගන්නවා වර්ගමූල 3.24 වර්ගමූල 3.24 ඔන්න වර්ගමූල 3.24 3.24 උත්තරේ ගන්න මම සමාන ලකුණ බඳ ඕනේ. සමාන ලකුණ ලැබුවම මට ලැබෙනවා 1.8යි කියලා. එහෙනම් යතුරු ක්‍රියාකල යුතු අනුපිළිවෙල දක්වමින් අගය සොයන්න. ඔන්න මූල 256 කීයද උත්තරේ මට ළම සමාන ලකුණ ලැබුවම මට ලැබෙන උත්තරය 16යි. ඔන්න මූල 256 මට ලැබෙන උත්තරේ සමාන ලකුණ ලැබුවම 16යි කියලා. මූල 784 සමාන ලකුණු ලැබුණු උත්තරේ මට ලැබෙනවා 28යි කියලා. 156.25 එහෙනම් මට ලැබෙනවා වර්ගමූල 156යි 156.25 උත්තරේ ගන්න මම සමාන ලකුණු බඳ ඕනේ. ඒකට මට ලැබෙනවා 12.5යි. ඊට පස්සේ වර්ගමූල 20.40
7යි 9යි 3යි 6. 7යි 9යි 3යි 6. 7යි 9යි 3යි 6. උත්තරේ ගන්න මම සමාන ලකුණු බණ්ඩ ඕනේ. මට ලැබෙනවා 4.5යි 6. ලේසි නේද? එතකොට මම ගන්නවා ඊළඟට වර්ගමූල 0.0 0.0 0.0 3යි 0.0 3යි 6යි 1. 0.0 3යි 6යි 1. උත්තරේ ගන්න මම සමාන ලකුණු බණ්ඩ ඕනේ. මට උත්තර ලැබෙන 0.19. එහෙනම් දයාබර දරුවනේ අද ඔයාලා ගණකය කියන්නේ සාමාන්‍ය ගණකය සහ විද්‍යාත්මක ගණකය පිළිබඳ ගොඩාක් දේවල් දැනගත්තා. විද්‍යාත්මක ගණකය කොහොමද අපි සාමාන්‍ය එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කරන්නේ කොහොමද කියලා දැනගත්තා. ඒ වගේම විද්‍යාත්මක ගණකය ඇසුරෙන් ප්‍රතිශතයක් හොයන්නේ කොහොමද, වර්ගමූලයක් හොයන්නේ කොහොමද, යම් සංඛ්‍යාවක වර්ගයක් හොයන්නේ කොහොමද කියලා මේ දේවල් අපි කතා කළා. ඒතකොට ඔයගලන්ට නැවත නැවත මේක අධ්‍යයනය කිරීමෙන් ඔයගලන්ගේ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් ඔයගලන්ට ගැටලුවක් ආවොත් කමෙන්ට් ඔස්සේ මගෙන් ඔයගලන්ට අහලා දැනගන්න පුළුවන්. තවත් වීඩියෝකින් ඔබ හමු වන තෙක් ඔබ සැමට ආයුබෝවන්.